එක තියෙන භෞතික පරිසරයේ සම්පත් හා මානව සම්පත් මූල්‍ය සම්පත් හා උපයෝජනය කිරීම කියන එක. ඒකෙත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි පිරිවෙන තුල ඇති භෞතික සම්පත් ඵලදායී ලෙස කාර්යක්ෂම යොදා ගැනීම. ඒකේ දෙවෙනි එක පිරිවෙන තුල ඇති සම්පත් කළමනාකරණය කිරීම කියන එක. ඒතර ඒකේ ඊළඟ එක තමයි අපි විඳින්න එකේ තමයි විෂයමාලා කළමනාකරණය කියන එක. විෂයමාලා කළමනාකරණෙත් කීපයක් තියෙනවා. අපිට හඳුනාගත් ප්‍රවණතාවය එකක් තමයි ජාතික අරමුණු පොදු නිපුණතා හා විෂය නිපුණතා සාක්ෂාත් වන පරිදි සැලසුම් සහගත විෂයමාලාව ක්‍රියාත්මක කිරීම. දෙක ශිෂ්‍ය නිපුණතා අත්පත් කරගත හැකි පරිදි ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාත්මක කිරීම. තුන්වෙනි එක තමයි ඉගැන්වීම් සංවර්ධන උපකාරී වන විවිධ ඉගෙනුම් මාධ්‍ය උපකරණ සම්පත් හා ක්‍රියාකාරකම් ඵලදායීව යොදා ගැනීම කියන කොටස් ටික. හතරවෙනි එක තමයි හතරවෙනි කොටස අපේ නිර්ණායක වශයෙන් විශේෂ සමගාමී කටයුතු කාර්යක්ෂම කියන එකේ ප්‍රවණතාවය තමයි පිරිවෙන තුල විධිමත් විශේෂ සමගාමී සැලැස්මක් සකස් කිරීම, ප්‍රාථමික වංශයේ සියලු සමගාමී ඵලදායී වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම වගේ දේවල් කීපයක් ලිව්වනම් ලකුණු 10ම ලැබෙනවා. එතකොට එම දර්ශක අනුව ඇතුළත් කළ ප්‍රවණතා හඳුනා ගැනීම සහ පිළියම් යෙදීම කියන කොටස් ටිකේ ඔන්න ඔය කොටස් ටික අන්තර්ගත කරන්න ඕනේ. එතකොට 1යි 3යි 5 අවසන් කියලා කියන්නේ පළවෙනි කොටස අවසන්. දැන් මම කතා කරන්නේ පළවෙනි කොටසේ හඳුනාගත්ත ගැටලු මොනවද තියෙන්නේ. දැන් කතා කරන්න අවස්ථාව තියෙනවා. ගැටලු මොනවද තියෙන්නේ? සර් අර මේ ලිත කොහෙන්ද ගන්නේ? ලිත දීලා තියෙනවා ඔයගොල්ලන්ට මම හිතන්නේ පිරිවෙන් අධ්‍යාපන ශාඛාවෙම දීලා තියෙනවා ලිත. දීලා තියෙනවා. එකයි දෙකයි පහස පොඩ්ඩක් ආයි කීයද? එකයි දෙකයි පහ. එකයි දෙකයි පහස. පිරිවෙනක් ඵලදායිතා වැඩසටහනේ තීරසාරත්වයේ සදා ක්‍රමවේද පැවතීම කියන එක නේද? ඔව් සර්. ඒකේ එක පිරිවෙන් පස් අවුරුදු සැලැස්ම ඵලදායිතා ප්‍රවර්ධනයේ සැලසුම පිරිවෙන් පස් අවුරුදු සැලැස්මට ඵලදායිතා ප්‍රවර්ධන සැලසුම් ඇතුළත් කිරීම කියන එක. දෙක ඵලදායිතා ගුණාත්මක පිරිවෙන් දර්ශකය සකස් කිරීම. තුන ඵලදායිතාව ගුණාත්මක බවට අදාළ විවිධ තරංග සඳහා ඉදිරිපත් කිරීම. හතර පරිවිනාධිපති හිමියන්ගේ එක් විෂයක් ලෙස ඵලදාය විෂය ඇතුළත් කිරීම. පහ පිරිවෙන් වෙබ් අඩවිය යාවත්කාලිනී කිරීම. 6 පිරිවෙන් ඵලදායිතා සංකල්පයේ ඉස්මතු වන ආකාරයට ඵලදායිතා ලේකම් කාර්යාලයේ තරඟාවලට ඉදිරිපත් වීම. 7 හරිත ඵලදායිතා සංකල්පයේ ඉස්මතු වන පරිදි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. 8 ඵලදායිතා කව රැස්වීම යෝජනා මගින් කව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. 9 කයිසන් ව්‍යාපෘතිය මගින් ව්‍යාපෘති හඳුනා ගැනීම. 10 කවය මගින් පිරිවෙන් ලර්නින් කියන්නේ ඉගෙනුම් ක්‍රමවේද සකස් කිරීම. කරුණු 10ක් කිව්වා. කරුණු 10න් කරුණු 5ක් ලිවන ප්‍රමාණවත්. තව මොනවද ඕනේ? සර් දැන් අපි මේවා කරගෙන යද්දී මේ ලියද්දී අපිට ප්‍රශ්න ඇති වෙන්නේ. ඔව්. එහෙම ප්‍රශ්නයක් ඇති වෙද්දී අපිට උපදේශයක් ගන්න පුළුවන් කෙනෙක් කවුද ඉන්නේ? උපදේශය ගන්න ඕනෙත් මගෙන්ම තමයි. මගේ නම්බර එක තියෙනවනේ. ඔව් සර් ඒකේ නම්බරේ. ඔව් ඒක තියෙනවා සර්. මගේ නම්බර එක මම දීලා තියෙනවා 077 877 411 5. 077 877 411 5. ඔව් ඒක තියෙනවා සර්. හරි. ඔව්. මේ අපිට ප්‍රාදේශීය දැන් මේ කුරුණෑගලනේ අපිට මේ කුරුණෑගල අහල පහල අර ආදේශීය ලේකම් කාර්යාලයේ මේ ඵලදායිතා මම දැන් අපේ නම්බරේ කියනවද? ඔව් සම්බන්ධී කල්ලා තියෙනවා දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඵලදායිතා නිලධාරීන්ට අපේ නිලධාරීන් ටික දැනුවත් කරන්න පිරිවෙන් වලට ගිහින් බලලා ඒ අදාළ සම්බන්ධීකරණය සිදු කරලා දෙන්න කියලා. එතකොට මම හිතන්නේ දැන් නොබෝ කාලෙකින් කියන්නේ මේ සතිය ඇතුළත පිරිවෙන් ඔක්කොම බලන්නේ නිලධාරී ඒ ඇවිල්ලා ඒ අවශ්‍ය පහසුකම් සපයම් දීම කටයුතු සිදු කරයි. සර් පොඩ්ඩක් සර් පොඩ්ඩක් නම්බර එක නම්බර එක ආයෙ පොඩ්ඩක් කියන්න බලන්න සර්.
0.77යි 877යි 475යි 0.77යි 877යි 411යි 5. සර් මේක අද දානවා සර්. ඈ මේකේ ප්‍රසන්ටේෂන් එක මේ අද හෙට වගේම දානවා. ඔබ ප්‍රසන්ටේෂන් එකක් දාලා තියෙන්නේ මේ ඉන්නේ. හරි සර් හරි කොහොමද සර්. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා මේ දැන් කාලසටහන ගැන අහුවා වගේ ඔය පිළිවෙල ලිත මේක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේම මෙතන මට පේනවා මේ ලිත ගහලමයි තියෙන්නේ බිත්තිය. බිත්තියේ තියෙන ලිත තමයි ඕනේ. හැබැයි ඒක ලියලා දෙන්න. ලියලා පොත දැන් ඔක දැන් අමුණලා දාන්න බෑ. ඕක ලියන්න. ලියලා මේ ඒක මේ තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ඔය ලිත තමයි ඕනේ. හැබැයි ඒකේ ප්‍රගතිය. හැබැයි 2020 ලිත නෙවෙයි ඕනේ. 2019 ලිත. 2019 ලිතයි ඕනේ. හරි 2019 ලිතේ සියලුම තොරතුරු ටික අන්තර්ගත වෙන්න ඕනේ. ඒකේ කරපු ටික දාලා ප්‍රගතිය දාලා ඒක තමයි අමුණන්න ඕනේ. ඉතින් මම පිරිවෙන් පොත දුන්නා. පිරිවෙන් පොතේ මම දැක්කා මේ පිරිවෙන් අපේ ස්වාමීන් වහන්සේ සියල්ලටම මේ ලිතක් දුන්නා පොතක් ආශ්‍රිතයෙන්. ඒ ලිතේ කොපියක් දාන්න කියලා මේ කියන්නේ. ෆොටෝ කොපියක්. අහසොයි නේද? හරි. කළාද ගන්නවා? තාම ගැටලු තියෙනවද? හෙලෝ සර් කවර් පේජ් එක ගැන චුට්ටක් මේ ඔව් කවර් පේජ් එක කියන පළවෙනි පිටුවේ තියෙන්න ඕනේ මෙහෙම ජාතික ඵලදායිතා සම්මානය 2020 පිරිවෙන් අංශය වරහන් ඇතුලේ පාසල් පිරිවෙන් අංශය වරහන් ඇතුලේ පාසල් ෆොටෝ එකක් දාන්න ෆොටෝ එක කියන්නේ පිරිවෙනේ ෆොටෝ එක දාලා යටින් පිරිවෙනේ නම ලියන්න නාම කියන්නේ ලස්සන නමක් පිරිවෙනට තියෙනවනේ ඒ පිරිවෙනේ නම දාන්න මොකද මට අවශ්‍ය වෙනවා පිරිවෙනේ නමක් ආශ්‍රිතව මට ඒක ලබා ගන්න හදන්නේ පොත් ටික 24 වෙනිදා එන්න ඕනේ 24 වෙනිදා එනකොට මට ලේසි පොත් ටික තෝරගන්න නැත්නම් පාසල් අංශයත් එක්ක ආව ගාම හොයා ගන්න අමාරුයි ටට්ටක් ගාලා පොත් ටික එකතු කරගන්න ලොකු වියදමක් දරන්න එපා ඒකට සරලව කවර් පේජ් එක හදන්න මොකද මම කියන්නේ කවර් පේජ් එක තුලින් ලකුණු ලබා දෙන්නේ නැහැ හැබැයි ඒක ටිකක් ක්‍රියේටිව් වෙන්න ඕන ක්‍රියේටිව් කියන්නේ නිර්මාණාත්මක වෙන්න ඕන ඉතින් නිර්මාණාත්මක පොඩ්ඩක් මේ හදන්න මම දැක්ක ස්වාමීන් වහන්සේලා කීප නමක්ම මේ චිත්‍ර අඳින්න පුළුවන් ලස්සන නිර්මාණාත්මක කරන්න පුළුවන් ඒවා ඒ ස්වාමීන් වහන්සේලාට කියලා අදා ගන්නත් පුළුවන් හැබැයි ගොඩක් ලොකු නිර්මාණ වැඩ කරන්න එපා මට අවශ්‍ය වෙන්නේ ඊටා පහසුවෙන් එඩිට් කරන්න හැබැයි මේ සැරේ සියලුම පිළිවෙන් ටික දෙවෙනි ස්ථානයේ සහ පළවෙනි ස්ථානෙ වෙන්න ඕනේ මොකද හේතුව එදාට තමයි අපේ පිරිවෙන් ටික ජයග්‍රහණය වෙන්නේ. මොකද අපේ ලංකාවේ ජනාධිපතිතුමා එනවා උත්සවයට. මතක තියාගන්න එදාට එනවා සියලු දෙනාම ඇගීම ලක් කරනවා. මේ 829 දෙනාට සම්බන්ධ වෙන්න ඕනේ. අපේ බණ්ඩාරනායක සම්බන්ධ ශාලාවේ තමයි උත්සවය පැවැත්වෙන්නේ. ඒකට සියලුම අපේ ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙන පරිවිලාදික ස්වාමීන් වහන්සේලා සහ අපේ ඉන්න ස්වාමීන් වහන්සේලා කීප නමක්. ඒකදී 1 2 කියන කොටස් දෙක අනිවාර්යෙන් සිද්ධ වෙනවා. මොකද මම මේකේ උත්තර තමයි මේ දීලා තියෙන්නේ. මොනු කියන්න ඕනේ නැහැ. මේ පැහැදිලි කිරීම කරලා තියෙන්නේ උත්තරත් එක්ක. දැන් බෑ කියන්නේ බොරු කියන්න බෑ. හරි. එහෙනම් මම දෙවෙනි කොටස ආරම්භ කරන්නද? සර් ප්‍රසන්ටේෂන් ඩිස්ප්ලේ ඔව් දැන් අපේ ස්වාමීන් වහන්සේලාට ගැටලුව තියෙන ප්‍රසන්ටේෂන් එක නම් අපේ රොෂාන් මහත්තයාගේ නම්බර් එක දැම්මා. ඒ නම්බර එක දාපු ගමම SMS පණිවිඩය දැන් මේ එතුමා මේ ඔන්ලයින් එකේ තියෙනවා 200ක් විතර ඇවිල්ලා තියෙනවා ඔව් 200ක් ඇවිල්ලා තියෙනවා ඒ 200ටම දැන් මේ සොමයා ටක් ගාලා හදනවා දානවා හරි 20 තමයි අප්ලෝඩ් වෙන්නේ ප්‍රසන්ටේෂන් උන්ට හැමෝටම ලැබෙනවා හරි එහෙනම් අපි දෙවෙනි කොටස යන්න නැත්නම් අපිට කොටස් 8ක් තියෙනවා වෙලාව යනවා නැත්නම් නේ අපි 8 දෙවෙනි කොටසට යමු. ප්‍රශ්නයක් නැහැ නේද? පළවෙනි කොටස කියන්න පුළුවන් නේ. මම දැන් පළවෙනි කොටස කිව්වේ කව පේජ් එක කියන්න ඕනේ. ඒ රොසන් මහත්තයාගේ නම්බරය පොඩ්ඩක් දාන්න පුළුවන් කියන්න පුළුවන් නැවත අපිට. සර් මේ 6 වගේ වෙද්දි වැඩ වේද සර් මේ ප්‍රෝග්‍රෑම් එක? 6 වෙද්දි තමයි මම බොහෝ දුරට ටාගට් කරන්නේ. හැබැයි කොටස් 8ක් තියෙනවා. හරියට මම 8 පැහැදිලි කරන්න ඉන්නේ. නේද? නැත්තම් උත්තර ටික දාලා දෙවෙනි ස්ථානේ පළවෙනි ස්ථානවත් එන්න බැරි වෙනවා. හා? ඒ නිසා ඉක්මන් කරමු නේද? ඉක්මනට යමු නේද? ඉක්මනට යමු. හරි. එහෙනම් මම දෙවෙනි කොටස ආරම්භ කරනවා.
දෙවෙනි කොටස අපි රොෂාන් මහත්තයාගේ නම්බර එක පොඩ්ඩක් කියන්න ගන්නම් නැත්නම් සින්දුවයි 7යි 1යි 1යි 95යි 13යි 19යි සර් මයිකෙන් පොඩ්ඩක් පස්සට වෙලා කියන්න. 7යි 1යි 1යි 95යි 13යි හෙලෝ හෙලෝ 0.71යි 19යි 51යි 319 හරිද හරිද හෙලෝ සායින් 3යි 19යි 71යි 1951යි ඕක ලියන්න ඕනේ නැහැ මේක. පොලේක ලියලා පෙන්නන්න. හරි සර් පටන් ගන්න. ඒක ලබා දෙයින් කරේ අපේ තොරතුරු තාක්ෂණ නිලධාරී විසින් ඒකේ සියලුම වෙබ් එකට දායි එකම දැන් සම්බන්ධීකරණය වෙන්නේ ඒකට පටන් ගන්න. ඔව් පටන් ගැනීම කරමු. දෙවෙනි කොටස මම පටන් ගැනීම කරන්නම්. ඔන්න දැන් ඔයගොල්ලෝ මේ මීටින් chat teams chatting කොටසේ ඔෆ් කරමු නේද? මයික් ඔෆ් කරමු නේද? දැන් අනිත් කට්ටිය මයික් ඔෆ් කරගන්න. මයික් ටික ඕෆ් කරගන්න නැත්නම් ඇහෙන්නේ නැති වෙන අපිට. ඕලාගේ මයික් ඕෆ් කරගන්න මම විතරයි කතා කරන්නේ. හරි. අපේ සෝනන්දට ඇහෙන්නේ නැති දෙවෙනි කොටස මම ආරම්භ කරන්න මම සූදානම් වෙන්නේ. දෙවෙනි කොටසේදී තියෙන්නේ පංචවිධ සංකල්පේ ක්‍රියාත්මක කිරීම. බලන්න පංචවිධ සංකල්පයේ ඇමුණුම් අංක 2 කියන කොටසක් තියෙනවා පිටිපස්සේ ඇමුණලා. මෙන්න මේ කොටසේ ලකුණු දාන්න ඕනකොට අපි දාන්න ඉතා හොඳයි කියලා ලකුණු හරි දාගෙන ගිහලා ඒක ඇමුණුමක් වශයෙන් දාන්න. ඔක්කොටම හරි දාන්න ඕනේ මොකද්ද? ඉතා හොඳයි කියලා දාන්න. ඇමුණුම. ලකුණු 80ක්ම දෙනවා. ඒ ලකුණු 80ම ලැබෙනවා. ඉතා හොඳයි කියලා දාන්න එපා. සාමාන්‍යයි දුර්වලයි ඒව දාන්න එපා. සත්භාවයෙන් අපි කරන්න ඕනේ තමයි වෙන්නේ ලකුණු ගන්න එකක් මේ කරන්නේ ඉස්සෙල්ලා. අපි ගෙන්න ගන්න ඉස්සෙල්ලා කියන්නේ පීවනට කවුරු හරි ආයුධ පත්‍රේ අපි පාස් වෙන්නයි මේ හදන්නේ. හරියට විභාගේ පාස් වෙනවා වගේ තමයි. ඒකට ලකුණු ගන්න එකක් මේ කරන්නේ. එහෙනම් ඒකේ තියෙනවා ඇමුණුම් අංක 2 ඵලදායිත පංචවිධ සංකල්පේ ක්‍රියාත්මක කිරීම වගුවක්. ඒ වගුවේ සියලු මේවට හරියට දාගෙන යන්නේ. හැබැයි ඉතා හොඳයි කියන එක තමයි හරිය දාගෙන යන්නේ. එතකොට නිකම්ම ලකුණු 80ම ලැබෙනවා. පැහැදිලිද? හරි. ඊළඟ ප්‍රශ්නය නුවරඑළිය කියනකොට එහෙම නුවරඑළිය මම ලියාගත්තා. ඒවා ඇත්තටම බෝඩ් එකේ ඒගොල්ලෝ රෙජිස්ටර් වෙලා තියෙන්නේ කොහොමද? කවුරු හරි මයික් එක ඔන් කරගෙන කතා කරනවා නේ. හරි. ඊළඟ එක පස්සේ මම කතා කරන්නේ 2.1.1.2. පිරිවෙන තුල සුරක්ෂිත බව තහවුරු කිරීම හා ළමුන්ගේ ආරක්ෂාව සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග. පිරිවෙන තුල සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා සිසුන්ගේ වරහන් ඇතුලේ ගිහි පැවිදි ආරක්ෂාව සඳහා ගෙන ඇති පියවර. පිරිවෙනක් තුල පරිසරය සුරක්ෂිත කරන්නත් ඕනේ. ඒ වගේම ළමුන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් එහෙනම් අපිට මේකේ පෙළ ගැස්වීමක් දාලා තියෙනවා. එක මේ විදිහට ලියමු. පරිසරය තුල සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා අපද්‍රව්‍ය කළමනාකරණය කර තිබීම. දෙක කසල නිවැරදිව වෙන්කර හඳුනා ගන්නා ස්ථානයක් වෙන්කර ඇත. කසල නිසි ආකාර වෙන්කර ඇත කියලා ලිව්වත් ප්‍රමාණවත්. තුන අපද්‍රව්‍ය වෙන් කිරීම පිළිබඳව
පිරිවෙන් සිසුන් නිවැරදිව දැනුවත් කර තියෙනවා. 5 වගවීම වගකිය යුතු නිලධාරීන් විසින් නිරීක්ෂණය සහ අධීක්ෂණය සිදු කිරීම. ඊළඟ එක පිරිවෙන තුල වගකීම පැවරුණු ස්වාමින් වහන්සේලා සිටීම. ඊළඟ එක තමයි පිරිවෙන තුලට බාහිර ප්‍රජාව සම්බන්ධ කර නොතිබීම. ඊළඟ එක පිරිවෙන තුල පරිසරට හිත නොකරන ආකාරය පරිසර හිතකාමී නැත්නම් පරිසර හිතකාමී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. ආරක්ෂා වෙන්න දිදිය කතා කරන්නේ ඒ කීපයක් ලිව්වනම් ප්‍රමාණවත් අපි පරිසරයත් එක්ක මුල් වෙලා අපි පිරිවෙන් පරිසරය නිර්මාණය කරපු විදිය. කියන්නේ අපි පිරිවෙන දරුවන්ගේ ආරක්ෂාව සඳහා පරිසරය නිර්මාණය කරපු ආකාරය ගැන තමයි මෙතනදී කතා බහ කරන්නේ. දැන් මම මේකේ උදාහරණ කීපයකුත් දාලා තියෙනවා. මේ උදාහරණත් මම ඒ ප්‍රසන්ටේෂන් එකේ දාලා තියෙනවා. උදාහරණයක් අපජලයට වෙනම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ප්‍රතිචක්‍රීයකරණ වැඩසටහන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම කොම්පෝස්ට් කුළුණු කොම්පෝස්ට් කියන කොටසක් අපි දැන් ඉවත දමන ඉදුල් වලින් යම් දේවල් අපි යොමු කරන්න පුළුවන්. ඒ වගේම පරිසර නියම බට කණ්ඩායමක් අපේ ඉන්නවා. ඒ වගේම පරිසර ප්‍රතිපත්ති මාලාවක් සකස් කරලා තිනවා. ආදි වශයෙන් විවිධ දේවල් පිරිවෙනක් තුල ක්‍රියාත්මක කරන්න පුළුවන්. මේක දැක්ක අස්කිරි මහ පිරිවෙනේ මේ විදිහට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඔසු යන් ක්‍රියාත්මක වෙලා තිබුණා. මම දැක්ක එක කොහෙද දොළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ එක පිරිවෙනක් ඔසු යන් නිර්මාණය කරලා පරිසරය ලස්සන කරලා තිබුණා. ඒකත් පරිසරයේ එක පැත්තක් ආරක්ෂාව සඳහා ගත්ත ක්‍රියාමාර්ගයක්. ඒ වගේම තමයි ජල කළමනාකරණය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම ජල කළමනාකරණය කියන ඒ වගේම බලශක්ති කළමනාකරණය නිසි ලෙස පවත්වන බලශක්ති කළමනාකරණය කියන්නේ මහා අමුතු දෙයක් නෙවෙයි. ලයිට් බිල අඩු කරගන්න කොහොමද මම ක්‍රියාත්මක වුනේ? ඒකත් අපේ ආරක්ෂාවගත ක්‍රියාමාර්ගයක් වශයෙන් ලියන්න පුළුවන්. එහෙනම් මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. ප්‍රසන්ටේෂන් එක ඩිස්ප්ලේ වෙන්නේ නැහැ. සමහරවිට මේ ස්ක්‍රීන් එක දැන් ඩවුන් කරලා තියෙනවා හැ. ඔව් ඔන් කරලා තියෙනවා. සර්ගේ ලැප් එකේ මේ ප්‍රසන්ටේෂන් එකේ ස්ක්‍රීන් එක ලොක් ඩවුන් කරලා තියෙනවා. සර් පොඩ්ඩක් දෙකේ එකේ එක කියන්න පුළුවන් වේද? ඔෆ් කරලා තියෙන සර්. mic off වුණා. සර්ගේ මයික් ඔෆ්. off. ආපහු ඔෆ් වුණා. සර් කියන දේ ඇහෙන්නේ මයික් ඔෆ්. sir mic off. හරි. සර්ගේ මයික් එක ඔෆ් වෙලා තියෙන හම්සුර මහත්තයා. දැන් හරි. බලන්න මේ ඇමුණු අංක 2 සඳහන් කරලා තියෙනවා 5s විගණන වගුව දීලා තියෙනවා. මේ 5s විගණන වගුවේ ලක් දාන්න කියන්නේ දාන්න එපා දුර්වලයි සාමාන්‍යයි කියලා දාන්න එපා. ඔක්කොම දාන්න ඉතා හොඳයි කියලා හරිය දාගෙන යන්න. ඒකේ මොනවත් ඔබ ආයතනෙ හිතන්න එපා සාමාන්‍යස කිසිම දෙයක් ලකුණු ගන්නයි අපිට අවශ්‍යතාවය තියෙන්නේ. ඒ නිසා ඔක්කොටම ඉතා හොඳයි කියලා දාන්න. එතකොට ලකුණු 80ම ලැබෙනවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඇවිල්ලා බැලුවන් පස්සේ තමයි ඊටු ලකුණු ටික ලබා දෙන්නේ. මතක තියාගන්න ඒක. හරි නේද? හරි. එහෙනම් මම ඊළඟ ප්‍රශ්නෙට යන්නම්. දෙකේ දෙකට යන්නම්. එහෙම කරමු. දෙකේ එකට sorry දෙකේ එක නේද තියෙන්නේ? ඔව් දෙකේ එක සම්පත් කළමනාකරණයේ ලකුණු හැස්තෑව ගන්න මේ විදිහට සීමිත සම්පත් සාර්ථක ලෙස භාවිතා කළ අවස්ථා වරහන් ඇතුලේ තියෙනවා මානව සම්පත්, භෞතික සම්පත් සහ මූල්‍ය සම්පත් කියන කොටස් ටික.
වෙන වෙනම ලියන්න ඕනේ මානව සම්පත් කියන එක ගන්න ඉස්සෙල්ලාම මානව සම්පත් කියන එකේ කරුණු ටිකක් අපි දාලා තියෙනවා මේ විදිහට කරුණු ටික පෙළගස්වන්න. 1 ගුරුවරුන්ගේ පුරාපාඩු පවතින අවස්ථාවලදී මානව සම්පත් කියන කොටසේ ගුරුවරුන්ගේ පුරාපාඩු පවතින අවස්ථාවලදී එම විෂයන් සඳහා හැකියාව ඇති ගුරුවරුන් ඒ සඳහා ආදේශන කිරීම. 2 ස්ක්‍රීන් දාන්න මේක. දෙක මේක ස්ක්‍රීන් දාන්න පුළුවන්ද සර්? සර් කියන එක දාලා තියෙන්නේ. අපිට ඕෆ් වෙලා තියෙන්නේ. වාක්‍යංශය ඕෆ් වෙලා තියෙන්නේ බලන්න. ඕෆ් කරගෙන ඉන්නේ. ඔව්. මේක දැන් මම ඔය දාලා කියන්නේ. දෙවෙනි එක තමයි පිරිවෙන් නඩත්තු කටයුතු වලදී හැකියාව ඇති දෙමව්පියන්ගේ සහයෝගය යොදා ගැනීම. පිරිවෙන් නඩත්තු කටයුතු වලදී ඒ සඳහා හැකියාව ඇති දෙමව්පියන්ගේ සහයෝගය යොදා ගැනීම. අපේ සමාජකට සාමණේර ස්වාමීන් වහන්සේලාගේ අම්මලා තාත්තලාගේ සහයෝගය ලබා ගන්න පුළුවන් ඇති. නඩත්තු කිරීම පිළිබඳව. ඒ කියන්නේ පිරිවෙන් නඩත්තු කරනකොට දැන් උදාහරණයක් සමාජකට රෙපෙයාර් කරන කටයුතු වලදී පිරිවෙනේ ගොඩනැගිලි යම් දායක සභාවවල ඒ කියන්නේ උද්ගලයන් හරහා දෙමව්පියන් හරහා අපිට ඒ අවශ්‍යතාවයන් ඉටු කර ගන්න පුළුවන්. ඒක තමයි උතනදී ලියන්න ඕනේ. පිරිවෙන් නඩත්තු කටයුතු වලදී ඒ සඳහා හැකියාව ඇති දෙමව්පියන්ගේ සහයෝගය යොදා ගැනීම. ඒ වගේම ඊළඟ එක පරිගණක නඩත්තු කිරීම සඳහා තාක්ෂණ නිලධාරීන්ගේ පත් කර ඇත. පරිගණක නඩත්තු කිරීම සඳහා තාක්ෂණ නිලධාරීන් කෙනෙක් පිරිවෙනින් පත් කර ඇත. ඊළඟ එක විවිධ උත්සවවලදී සහජ හැකියාවක් තිබෙන ළමුන්ගේ සහයෝගය ලබා ගැනීම. දැන් උදාහරණයක් කිව්වම සමහරක් ළමයි ඉන්නවා නිර්මාණාත්මකයි. සමහරක් ළමයි ඉන්නවා නිවේදනය කිරීමේදී හරි දක්ෂයි. තවත් ඉන්නවා හරි ලස්සනට ස්ටේජ් එක සැරසිලි කරනවා. ඒ වගේම තවත් ඉන්නවා පොල් තෙල් පහනේම ලස්සනයි. ඒ කියන්නේ අපිට අලුත් නිර්මාණ විදිහට සකස් කරනවා. එවැනි දේ තමයි මෙතනට උදාහරණ වශයෙන් දාන්න තියෙන්නේ. ඔය කිව්වේ මම මානව සම්පත ගැන විතරයි. ඊළඟ එක ලියා ගන්න භෞතික සම්පත් කියන එක. භෞතික සම්පත් කියන එකේ කොටස් කීපයක් තියෙනවා. භෞතික සම්පත් කියන එක මේ විදිහට ලියා ගන්න. එකක් සීමිත ඉඩකඩ තුල කාර්යයන් කීපයක් සඳහා යොදා ගැනීම. සීමිත ඉඩකඩ කාර්යයන් කිහිපයක් සඳහා යොදා ගැනීම. දැන් උදාහරණයක් කිව්වොත් ලොකු හෝල් එකක් තියෙනවා. පන්ති කඩල තමයි පේන්නේ. පොඩි කෑලි තමයි දාලා පොඩි ලෑලි වලින් දාලා තියෙන්නේ වෙන් කරලා තියෙන්නේ. හැබැයි ඒ ටික අයින් කරාන් පස්සේ තනිකර ලොකු හෝල් එකක්. අන්න එවැනි දේවල් මේක ලියන්න තියෙන්නේ. සීමිත ඉඩකඩ වලින් උපරිම ප්‍රයෝජන ගැනීම තමයි මෙතන සිදු කරන්නේ. සීමිත ඉඩකඩ කාර්යයන් කීපයක් සඳහා යොදා ගැනීම තමයි එක ප්‍රශ්නෙට උත්තරේ. තව ලියන්න පුළුවන් එකම පන්ති කාමරය විෂයන් කීපයක් සඳහා යොදා ගැනීම. තව පුළුවන් සර් මේ ඔබතුමා ආරි සන්තෝෂයි හොඳට දේශනා කරන යනවා. අර පිරිවෙනේ කාල වේලාවත් පොඩ්ඩක් ගෙවිගෙන යන නිසා WhatsApp කරගන්න බැරි වේද මේ දේශනේ? ඒක කොහොමද කරනවා? අපි කරනවා දැන් සර් මෙහෙම කරන්න මේකට මේක දාලා අපිට මේල් වලමුයි WhatsApp වලමුත් මේක මේ එවන්න නැත්නම් මේක ඇත්තටම ටිකක් ලොකු කාරණාවක් නේ සර්. කොහොමද ඒක සිද්ධ වෙනවා? හරි සර් හරි. මූල්‍ය සම්පත කියන පැත්තේ මූල්‍ය සම්පත කියන එකේ සඳහන් කරන්න ඕනේ එක පැත්තක් ආදි ශිෂ්‍යයන්ගේ පරිත්‍යාග පිරිවෙන් සංවර්ධන සමිති ගෙවතු වගාවන් ලැබෙන ආදායම් විවිධ පරිත්‍යාග මේකේ සම්බන්ධ කරන්න ඕනේ. එතකොට ආදි ශිෂ්‍යයන්ගේ පරිත්‍යාග පුළුවන් පිරිවෙන් වලට පිරිවෙන් සංවර්ධන සමිති පිළිබඳ ලැබෙන්න පුළුවන්
සමිති වලින් ලැබෙන මූල්‍ය ආධාර ඒ වගේම ගෙවතු වගා වලින් සමහරකට පිරිවෙන් වල ගොඩක් දුරට වගා කටයුතු වලත් දීලා තියෙනවා. ඒ කටයුතු වලින් ලැබෙන ආදායම් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි විවිධ ආයතන වලින් ලබා දෙන පරිත්‍යාග වෙන්න පුළුවන්. විවිධ රාජ්‍ය අනුග්‍රහයෙන් නැතුව ලබා දෙන මුදල් පරිත්‍යාග වෙන්න පුළුවන්. මේ ඊයේ පෙරේදා දුන්න රුපියල් 10000 විතර නෙවෙයි. මතක තියාගන්න. ඒකත් 2020 වෙනකොට ලියන්න පුළුවන්. විවිධ රාජ්‍ය අනුග්‍රහයෙන් ලැබෙන යම් දේවලුත් මේකට අන්තර්ගත කරන්න කියන එකයි මෙතනදී කතා කරන්නේ. එහෙනම් 2.1 ලියනකොට කරුණු තුනකින් මුල් කරනවා මානව සම්පත, භෞතික සම්පත, මූල්‍ය සම්පත. මේකේ කරුණු වශයෙන් කියන අපි ගොඩක් මේකට දැම්මට අවම වශයෙන් එක අංශයකට කරුණු දෙකක්වත් ලියන ආකාරයට ප්‍රමාණවත් වෙන. මොකද ලකුණු 30ක් දෙනවා. ලකුණු 30 බෙදලා යන්නේ කරුණු දෙක ගානේ දෙක ගානේ ප්‍රධාන වශයෙන් කරුණු තුන බෙදලා යන්නේ. එතකොට එක කරුණකට ලකුණු 5ක් වගේ ප්‍රමාණයක් තමයි ලබා දෙන්නේ. හැබැයි ප්‍රමාණවත් කරුණක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක පැහැදිලිව ලියන්න. සර් ඊළඟට 2.2 ඔව්. සර් දැන් මේක සර් මේ අපි දැන් භෞතික කාරණා ගත්තොත් සර් අපි ඉදිරිපත් කරන කාරණාට උදාහරණයක් අපි ලියන්න ඕනද සර්? ඔව් උදාහරණ ලියන්න ඕනේ. හරි සර්. හරි 2.2 සඵල මත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියක් පවත්වා ගැනීම සඳහා පිරිවෙන් පිරියත පළදායි ලෙස යොදා ගැනීම කියන එක. එතකොට පිරිවෙන් පිරියත පළදායිව මේ කොහොමද අපි පාවිච්චි කරන්නේ? එතකොට පිරිවෙන් ගොඩනැගිලි සම්බන්ධයෙන් පිරිවෙනි බිත්ති කොහොමද අපි මේවා අධ්‍යාපනයේ පැත්තට නැඹුරු කරගත්ත විදිය තමයි මෙතන පැහැදිලි කරන්නේ. සමහර පිරිවෙන් වල අපි දකිනවා ගියාන් පස්සේ බිත්ති වලට කතා කරලා තියෙනවා. බිත්ති කතා කරලා තියෙනවා. හැම දෙයක්ම බිත්ති එක තමයි සඳහන් කරලා තියෙන්නේ. එවැනි දේවල් තමයි මේවා දානක මෙන්න මෙතනට ඡායාරූපය ඇතුළත් කරන්න ඕනේ. ඡායාරූප නිකන් ලියලා බෑ. ඡායාරූපයක් අන්තර්ගත කරන්න මේකෙදි මේස පුටු හැඩතල වලට තැබීම මම දැක්කා බණ්ඩාරගම පිරිවෙන තුල දක්න ලැබුවා. එක එක මේස හැඩතල එහෙම සකස් කරලා තියෙනවා. තවත් මම පිරිවෙනක දැක්කා මල් පාත්ති ආදි වශයෙන් ලස්සනට අලංකරණය කරලා තිබුණා. තවත් මම දැක්කා ඔසුයන් නිර්මාණය කරපු එක පිරිවෙනක් දොළුව ප්‍රාදේශීය ලේකම් කාර්යයට අන්තර්ගත වෙච්ච එකක්. තවත් මම දැක්කා මේ බදුල්ල ප්‍රදේශයට ආවේනික පිරිවෙන් කීපයක මම දැක්කා පරිසරය මුල් කරපු දේවල් ගස්වල විද්‍යාත්මක නම් අන්තර්ගත කරලා හදලා තිබ්බ මේ කොටසක් තිබ්බ. ඉතින් මේවා තමයි මේකෙදි ප්‍රශ්නෙට උත්තර ලියන්නේ. හැබැයි මේවා ලියනකොට මේකට රූප මාධ්‍යයෙන් ඇතුළත් කරන්න ඕනේ. රූපත් එක්ක තමයි මේකට පිළිතුරු ලියන්න ඕනේ. නිකම් බෑ. ඒ කියන්නේ ඔබ ආයතනයේ පිරිවෙන තුල ක්‍රියාත්මක කරන මේකට රූපයකුත් අන්තර්ගත කරන්න දාන්න. සමහරක් විට ගෙවතු වගාවක් කරලා ඇති දැන් මැරිලා ගිහිල්ලා ඇති. හැබැයි ෆොටෝස් තියෙනවා. දාන්න මේ ෆොටෝ එකක් එක ගෙවතු නිර්මාණය කරා මම බණ්ඩාරගම පිරිවෙනකට ගිහපු වෙලාවට අපි ස්වාමීන් වහන්සේ කිව්වා මේ දැන් නම් මේකේ නෑ හැබැයි ෆොටෝස් ටික තියෙනවා කියලා ලියන්න. ෆොටෝ ටික ඇතුළත් කරලා ලස්සන ෆොටෝස් දෙකක් වගේ ප්‍රමාණවත්. හැබැයි ඔක්කොම ෆොටෝස් දාන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. කරුණු 5ක් ලියවෙන්න ඕනේ. කරුණු 5 ඇතුළේ ලකුණු 3 බෙදිලා යනවා. හැබැයි ඔබ ලියන උත්තරේ ෆොටෝ එකක් මාර්ගයෙන් ඉදිරිපත් කරොත් තව දුරටත් ලකුණු 15ම ලැබීමට කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ වගේම 2.3 කියන ප්‍රශ්නෙට ඊළඟට යන්න. භෞතික සම්පත් සර් ෆොටෝ එක දාද්දි සර් මේ කරුණ යටතම දාන්න එහෙම නැත්නම් අපි ඒක ඇමුණුම කියලා වෙනම ඉදිරිපත් කරනවද? නෑ ඇමුණුමක් දාන්න එපා. ඒකටම දාන්න. එතනටම දියන්න. මෙතනටම දාන්න ඕනේ සර්. එතනටම දාන්න. මේක ටයිප් කරන එකක් නේ. ලියලා එවන්න එපා. හරි. ඊළඟට තියෙන්නේ භෞතික සම්පත් නඩත්තු කිරීම කියන එක. භෞතික සම්පත් නඩත්තු කරනකොට අපි මොනවද කරන්නේ? ඇත්තටම ඒකේ ලියනකොට ලකුණු 10ක් දෙනවා. ලකුණු 10 තුල අපි බලාපොරොත්තු වෙන මෙන්න මේ කොටස් ටික. එහෙනම් මේ ටික ලියවෙන්න ඕනේ. මම මේක ප්‍රසන්ටේෂන් එකේ දාලා නැහැ. මේ කොටස ලියවෙන්න ඕනේ. බඩු වට්ටෝරු පොත. බඩු වට්ටෝරු පොත. පිරිවෙන තුල පැවතෙන්න ඕනේ. බඩු වට්ටෝරු පොත. හැම පිරිවෙනකටම ස්ථාවර වත්කම් ලබා දීලා තියෙනවා මේස පුටු ආදී වශයෙන් ලබා දීලා තියෙනවා නම් ඒ වල සියලුම දේවල් වල ඉන්වෙන්ටරි ලේඛනයක් පවත්වන අපි කියනවා බඩු වට්ටෝරු පොතක් පවත්වාගෙන යනවා. ඒක තමයි එක උත්තරයක් මේකේ. බඩු වට්ටෝරු පොත පවත්වාගෙන යන්න ඕනේ. දෙක වගකියයුතු නිලධාරීන් පත් කරලා තියෙනවා මේ භාණ්ඩවලට. මේ භාණ්ඩවලට වගකියයුතු නිලධාරීන් කමිටුවක් පත් කරලා තියෙනවා. තුන්වෙනි එක තොග පොතක් පවත්වාගෙන තොග මට්ටම් පවත්වාගෙන කියන්නේ තොග පවත්වාගෙන යන සමහරක් විට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිකුත් කරන පොත්පත් තියෙනවා. අපි වෙනම
තැනක් අංශයක් නියෝජනය කරන මේ පොත් ටික එක තැනක ගොඩ ගහලා තියෙනවා. ඉතින් මේ ගොඩ ගහලා තිබ්බට වැඩක් නැහැ පොත් ටික දාඳුනාගෙන නැත්තම්. එහෙනම් පොතක් තියෙන්න ඕනේ. තොග වට්ටෝරු පොතක්. තොග සම්බන්ධයෙන් පොතක්. තොග මොනවද තොගද තියෙන්නේ කියන එක පෙන්නන්න ඕනේ. ඒ වගේම තමයි පරිගණක නඩත්තු අත්පොතක් ක්‍රියාත්මක වෙන්න ඕනේ. පරිගණකට සම්බන්ධ වෙනම අත්පොතක් නිර්මාණය පරිගණක තිබෙනවා නම් ආයතනය තුල පරිගණක නඩත්තු ලේඛනයක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ වගේම තමයි භෞතික සම්පත් වශයෙන් දැන් අපිට සමහරකට ප්‍රජාවන් ඉදිරිපත් විවිධ ප්‍රජාවන් අපේ පන්සල් වලට විවිධ මේ භෝග ලබා දෙනවා විවිධ දේවල් විවිධ සම්පත් ලබා දෙනවා. ඒ වෙලේ සම්පත් වල ලේඛනයක් පවත්වාගෙන යන මම සමහරක් පන්සල් වල දැකලා තියෙනවා බඩුණක් ගොඩක් ගිහිලා තියෙනවා මොනවද තියෙන්නේ කියලා දන්නේ නැහැ. එහෙනම් ඒ බඩු අට්ටෝරු පොත පැහැදිලිව අන්තර්ගත කරන්න මේ පන්සල් වලටත් ආදේශ කරමින් පිරිවෙනට ආදේශයක් පෙන්නමින් ඒකත් ක්‍රියාත්මක කරන්න. ඒ වෙලී කරුණු 3ක් ලියලා තියෙනවා නම් ලකුණු 10ම ලබා දෙනවා. භෞතික සම්පත් නඩත්තු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ගවල කීපයක් තමයි මම මේ උදාහරණ වශයෙන් කිව්වේ. කීපයේ තුල මේකට ලියන්න කියන එක තමයි මම මෙතනදී පැහැදිලි කරේ. හරි. ඊළඟ එක මේකදී තව එකක් අපිට කියන්න පුළුවන් අපිට එකක් තමයි නාස්ති අවම කර ගැනීම ක්‍රියාමාර්ගත් අපිට මේකට ලියන්න පුළුවන්. ඒකත් ඒකට අන්තර්ගත කරන්න ක්‍රමවේද සකස් කරන්න. හරි. හරි. 2.3 පස්සේ තුන්වෙනි කොටස ආරම්භ කරනවා. දැන් මම ප්‍රශ්නයක් අහන්නේ දෙවෙනි කොටසේ අපැහැදිලි තැන් තියෙනවා නම් දැන් කතා කරන්න පුළුවන් දෙවෙනි කොටසේ. පැහැදිලි ඇති නේද? excuse me sir මේ පිරියත කියලා කියන්නේ පරිශ්‍රය කියන අදහසද? නෑ භාණ්ඩ පිරියත කියන්නේ බඩු අට්ටෝරු පොත කියන්නේ එක භාණ්ඩ තියෙන්නේ. පිරියත කියන්නේ යන්ත්‍ර සූත්‍ර පිරියත කියන්නේ යන්ත්‍ර සූත්‍ර ආදාළව මොනවාද මේස පුටු ඒව තමයි පිරියත කියලා කියන්නේ. ස්ථාවර වත්කම් හෙලවෙන්නේ නැති කියන එක. excuse me sir පොඩ්ඩක් දෙකේ එක කියනවද? දෙකේ එකද? ඔව්. දෙකේ එකද? දෙකේ දෙකද? මට ආයෙ පැහැදිලි කරන්න. දෙකේ එකද? දෙකේ එක. දෙකේ එක. දෙකේ එක සර්. එහානේ කොට. පංචවිධ සංකල්ප ක්‍රියාත්මක කිරීම. ඒකද? භෞතික පරිසරයේ පංචවිධ සංකල්ප ක්‍රියාත්මක කිරීම. ඒක තියෙන්නේ ඇමුණුමක් තියෙනවා මේ ඔයගොල්ලන්ට දීලා අපේ ස්වාමීන් වහන්සේ මේක අන්තිමට බලන්න ඇමුණුමක් තියෙනවා දෙවෙනි ඇමුණුම කියලා. ඒකේ තියෙනවා 5S විගණන වගුව කියලා. ඒකේ තියෙනවා කරුණු ගොඩාක් දාන්න. ඒකේ ඉතා හොඳයි කියන එකට හරිය දාගෙන යන්න. ඒක ඊට පස්සේ අමුණන්න. එච්චරයි ඕනේ. ඒ ලකුණු 80ම හම්බ වෙනවා. ඒකේ තියෙනවා මේ හරියක් දාගෙන යන්න කියලා පොඩි ටික් එකක්. දාන්න එපා සාමාන්‍ය දුර්ලයි කියනවට දාන්න එපා. ඉතා හොඳයි කියනවටම හරිය දාගෙන යන්න. හරි නේද? හරි සර් හරි.